ගිය සතියේ අපි කතා කරේ මාධ්‍ය සැකසුම් මේකකේ. එහෙම නැත්නම් CPU කියන එක තමයි කතා කරේ. CPU ගැන තමයි කතා කරේ. අපි කතා කරා මාධ්‍ය සැකසුම් මේකකය හරියට අපේ මොලය වගේ කියලා. එතකොට මේක තමයි පරිගණකයේ මොලය. CPU එක තමයි පරිගණකයේ මොලය. පරිගණකයේ සියලුම ක්‍රියාකාරකම් කරන්නේ මෙන්න මේ CPU එකෙන්. එතකොට මේකේ කොටස් තුනක් මම මේ ගිය සතියේ කතා කරපු ටික පොඩක් මතක් කරනවා. මේකේ කොටස් තුනක් අපි කතා කරලා තියෙනවා කියලා. එකක් තමයි control unit කියන එක. ඊළඟට ALU අංක ගණිතමය හා තාර්කික ඒකකය. ඊළඟට register. ඉතින් මම මේ පොඩ ඉංග්‍රීසියෙන්ම ලිව්වේ. මේ ඉංග්‍රීසි වචන තමයි බොහෝ තැන්වල භාවිත වෙන්නේ. ඒකයි පාලන ඒකකය CU කියන්නේ පාලන ඒකකය. ALU arithmetic and logic unit අංක ගණිතමය හා තාර්කික ඒකකය. registers නැත්නම් මතක register. මෙන්න මේ කොටස් තුනෙන් සමන්විත වෙලා තියෙන කතාව තමයි අපි ගිය සතියේ කතා කරේ. එතකොට අද අපි කතා කරමු මෙන්න මේ processor එක. එහෙම නැත්නම් මේ CPU එක පරම්පරා කිහිපයකට අයිති වෙනවා. පරම්පරා කිහිපයකට. දැන් ඕගොල්ලන්ත් දන්නවා ඕගොල්ලන්ත් පරම්පරාවට තමයි ඇවිල්ලා ඉන්නේ. right? එතකොට ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලා ඊට පස්සේ ආච්චිලා සීලා ඔය විදිහට පරම්පරාව. ඒ වගේ මේ processor එක හැදිලා තියෙන්නේ ඒ වගේ පරම්පරාවක් විදියට. processor එක හැදිලා තියෙන්නේ ඒ වගේ පරම්පරාවක් විදියට. එතකොට අපි ගත්තොත් එහෙම පළමු පරම්පරාව නැත්තම් first generation කියලා එකක් තියෙනවා. පළමු පරම්පරාව. ඊළඟට දෙවෙනි එක. මම මෙතන දෙක කියලා ලියන්නම්. ඒ නිසා තුන්වෙනි පරම්පරාව 4 5 කියලාත් එකක් තියෙනවා. ඔයගොල්ලන්ගේ පොතේ නැහැ. නමුත් මම ඒක ගැන චුට්ටක් ඔයගොල්ලන්ට කියන්නම්. එතකොට මේ පළමු පරම්පරාවේදී මුලින්ම පරිගණක හදපු කාලේ. මේකෙදී භාවිතා කරා විවිධ තාක්ෂණික ක්‍රම. දැන් අපි ගත්තොත් එහෙම අපි දන්නවා දැන් ගෙදර තියෙන කම්පියුටරයක් නැත්නම් ලැප්ටොප් එකක් පොඩි ඉඩක අපිට තියාගන්න පුළුවන්. හරිද? හැබැයි මෙන්න මේ පළමු පරම්පරාව අපි වර්ෂ වලින් කිව්වොත් එහෙම 1940 ගණන් වල වගේ භාවිතා කරපු මේ පළමු පරම්පරාවේ පරිගණක ඉතා විශාලයි. හරියට දැන් ඔයගොල්ලන්ගේ ගෙදරක කාමරයක් වගේ විශාලයි. right? කාමරයක් වගේ විශාල පරිගණක. එතකොට මේක ඔන් කරාම අපිට කරගන්න පුළුවන් එක වැඩ. දැන් අපි දන්නවා දැන් කම්පියුටර් වැඩ කරන ගමන් ඔයගොල්ලෝ මොකද ගන්නෙ? සමහරට සින්දුවක් අහන ගමන් කම්පියුටර් වැඩ කිරීමේ හැකියාව දැන් තියෙනවා නේද? ඒ කියන්නේ වැඩ දෙක තුනක් එක සැරේ කරන්න පුළුවන්. හැබැයි මේ පළමු පරම්පරාවේ පරිගණක එහෙම කරන්න බෑ. එක වැඩේ කරගන්න පුළුවන්. ඊළඟට මේක ගොඩාක් විශාලයි. මම කිව්වා කාමරයක් තරම් වගේ විශාලයි. ඊළඟට මේකෙන් ලොකු තාපයක් heat එකක් තාපයක් පිට කරනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැන් කම්පියුටරේ දාලා ළඟ හිටියොත් එහෙම ගොඩාක් රස්නයක් දැනෙනවා. ඊළඟට ලොකු මේ දාඩිය දාන ඔය වගේ ලොකු තාපයක් පිට කරනවා මේ පළමු පරම්පරාවේ පරිගණක. ඊළඟට ගත්තොත් එහෙම වේගයත් අතින් ගත්තොත් එහෙම වේගයත් හරි අඩුයි. ඊළඟට දෙවෙනි එතකොට මේ පරම්පරාවේ භාවිතා වෙච්ච තාක්ෂණික ක්‍රමය මෙන්න මේක තමයි ඔයගොල්ලෝ වැදගත්ම දේ. මේක තමයි විභාගෙට උනත් ඔයගොල්ලන්ගේ අහන්නේ. පළමු පරම්පරාවේ භාවිතා වෙච්ච පරිගණකවල අපි කියනවා රික්තක නල භාවිතා වුණා තාක්ෂණික ක්‍රමයේ විදිහට. ඒ කියන්නේ මේ කම්පියුටර්ස් හදන්න මෙන්න මේ රික්තක නල කියන එකයි භාවිතා වුනේ. එතකොට මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා vacuum tubes කියලා. එතකොට මේක ඔයගොල්ලෝ මේක ඔයගොල්ලෝ සමහරට දැකලත් නැතුව ඇති කවදාවත් ඔයගොල්ලෝ ඉස්කෝලේ පටන් ගත්තාම කම්පියුටර් ලැබ් එකට එන්න. එතකොට මම පෙන්නන්නම් රික්තක නලයක් හරියට ටිකක් අර සාමාන්‍ය අපි ඔයගොල්ලෝ පාවිච්චි කරන බල්බ් එකක් තියෙන්නේ. බල්බ් තියෙන්නේ ගෙදර. ඒ වගේ සයිස්. එතකොට ඒ වගේම 10 ගානක් එකතු වෙලා තමයි පරිගණකය හැදිලා තියෙන්නේ. ඒ වගේම 10 ගානක්. එතකොට ඒ වගේම 10 ගානක් කියන්නේ මොකද්ද? එහෙනම් කම්පියුටරේ ලොකු ප්‍රමාණය විශාලයි කියලා ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා. ඊළඟට මේ දෙවෙනි පරම්පරාව ගත්තොත් එහෙම මේ පළවෙනි පරම්පරාවේ පරිගණක වලට වඩා මේවා ටිකක් පොඩි. ගොඩාක් පොඩි නෑ. නමුත් සාපේක්ෂව අපි කියනවා මේක දෙවෙනි පරම්පරාවේ පොඩි කියලා. එතකොට එහෙනම් අර පිට කරන තාප ප්‍රමාණයත් අඩුයි. පැහැදිලිද? ඊට පස්සේ ස්පීඩ් එක ටිකක් වැඩි වෙනවා. ඒක අඩු වෙන්නේ නැහැ.
size එක අඩු වුණා කියලා speed එක අඩු වෙන්නේ නැහැ, speed එක වැඩි වෙනවා. ඊළඟට අපිට යන current එක නැත්තම් විදුලි බලය මේක ක්‍රියාත්මක කරන්න යන විදුලි බලය ටිකක් අඩුයි මේකට වඩා. මේකට ගොඩාක් විදුලි බලයක් යනවා. right? ඊළඟට මේකේ පාවිච්චි කරපු තාක්ෂණික ක්‍රමය තමයි අපි කියනවා transistors. ඉංග්‍රීසියෙන් කියන්නේ transistor කියලාමයි. transistor කියන එක තමයි භාවිතා වුනේ. ඊළඟ තුන්වෙනි පරම්පරාවට ආවහම එහෙනම් අර පරිගණක වලට වඩා මේක ටිකක් කුඩායි. මේ පරිගණක කුඩායි. එහෙනම් තුන්වෙනි පරම්පරාව මොකද උනේ? එහෙනම් ප්‍රමාණයෙන් ටික ටික කුඩා වෙගෙන එනවා. එහෙනම් වේගය අතින් වැඩි වෙනවා. තාපය පිට කරන ප්‍රමාණය අඩු වෙනවා. ඊළඟට එකවර කාර්යයන් ගොඩක් කර ගැනීම හැකියාවක් ලැබෙන ඔන්න වගේ දේවල් වෙනවා. මේකෙදි භාවිතා කරපු තාක්ෂණික ක්‍රමයට අපි කියනවා අනුකලිත පරිපථ. අනුකලිත පරිපථ. අපි ඉංග්‍රීසියෙන් කියනවා IC integrated circuit අනුකලිත පරිපථ. මම මේ ටික ඔයගොල්ලන් නැවත පෙන්නන්න ඔයගොල්ලන්ගේ පොතත් අරගෙන අනුකලිත පරිපථ. ඊළඟට හතරවෙනි පරම්පරාවට ආවහම මේකේ තියෙනවා අර මේ හැම දෙයකටම වඩා එහෙනම් size එක අනිවාර්යයෙන්ම අඩු වෙලා තියෙනවා. වේගය වැඩි වෙලා තියෙනවා. ඔන්න මතක තියාගන්න මේකේ වෙනස් වෙච්ච දේවල් නේ. size එක අඩු වෙනවා හැබැයි වේගය වැඩි වෙනවා. ඊට අමතරව මොකද වෙන්නේ? මේකෙන් කරන්න පුළුවන් කාර්ය ප්‍රමාණය එන්න වැඩි වෙනවා. මේකෙන් කරන්න පුළුවන් කාර්ය ප්‍රමාණය එන්න වැඩි වෙනවා. ඉතින් ඔය වගේ කොටස් කීපයක් තියෙනවා. ඊට පස්සේ අපි ගත්තාම හතරවෙනි පරම්පරාව මේකෙදි භාවිතා කරා මයික්‍රෝප්‍රොසෙසර් එහෙම නැත්නම් ශුද්‍ර පරිපථ. ශුද්‍ර පරිපථ භාවිතා වුණා. හරි ශුද්‍ර පරිපථ කියන එක එහෙම නැත්නම් අපි කියනවා මයික්‍රෝප්‍රොසෙසර් කියන එක භාවිත කරනවා. ඉතින් ඕගොල්ලන්ගේ පොතේ තියෙනවා මෙන්න මේ දක්වා. මම තව දෙයක් කියන්නම් මේ පස්වෙනි පරම්පරාව කියන එකේ තමයි ඇත්තටම අපි ඉන්නේ පස්වෙනි පරම්පරාවේ. මේකෙදි භාවිතා කරන්න ඔයගොල්ලෝ අහලත් ඇති රොබෝ තාක්ෂණය කියන එක. රොබෝ තාක්ෂණ අපි කියනවා artificial intelligence කියලා ඉංග්‍රීසියෙන් AI technology කියලා. ඒතකොට මේක පාවිච්චි කරන එක සහ දැන් අපි පරිගණක ගත්තාම size එක ගොඩාක් පොඩි වෙලා තියෙනවා. ඒ වගේ වේගය ගොඩාක් වැඩි වෙලා තියෙනවා. ඉතින් අපි දැන් ඉන්නේ පස්වෙනි පරම්පරාව කියලා කියනවා. නමුත් තාමත් අපේ processor එක නැත්තම් CPU කියන එකේ අදහස නැත්තම් ඒකේ අදහස තමයි ශුද්‍ර පරිපථ කියන එක සිංහලෙන්. right? processor එක කියන්නේ අපි ශුද්‍ර පරිපථ කියලා හඳුන්වනවා. ඒක නිසා අපි ඔයගොල්ලන්ගේ පොතේදී මෙතන හතරවෙනි පරම්පරාව කියන එක ගාවට වෙනකන් කතා කරනවා. හරි. එහෙමනම් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඔයගොල්ලන්ගේ textbook එක අපි පොඩ්ඩක් බලමු. බලන්න මධ්‍ය සැකසුම් මේකේ අපි එතකොට මෙතන ඉඳන් කතා කරන්න තියෙන්නේ මධ්‍ය සැකසුම් මේකකය කියන එක ඒකේ පළවෙනි පරම්පරාව දෙවෙනි පරම්පරාව කියලා ඔය වගේ පරම්පරා ටික දාලා තියෙනවා. හරිද? එතකොට අපි දැන් මේ කතා කර හිටියේ පළවෙනි පරම්පරාව. එහෙනම් බලන්න විදුලි පරිබෝය බාන්න මේ රික්තක නල මෙන්න මේක මතක තියාගන්න ඕනේ. රික්තක නල භාවිතා කරන්න. විදුලි පරිභෝජනය රික්තක නල විශාල ප්‍රමාණයක් භාවිතා කරපු නිසා වැඩිපුර තාපයක් යන මෙන්න සිසිලන පද්ධතියක් අවශ්‍යයි. ඒ නිසා විදුලි පරිභෝජනය වැඩි. ඔන්න විශාලත්වය කාමරයක් තරම් විශාලයි. මේ ඔයගලන්ට පේනවා මේ ෆොටෝස් පේනවා මෙන්න මේවා අපේ ලැබ් එකේ තිබුණා. ඔයගලන්ට මම පෙන්නන්නම්. ඉස්කෝලේ පටන් ගත්තාම ඒක. ඊළඟට අපිට මේ පිරිවැය කියන්නේ මේක පාවිච්චි කරන්න මේක මේ නඩත්තු කරන්න විශාල මුදලක් වැය වුණා. මේකට උදාහරණ මේ වගේ කම්පියුටර්ස් වල උදාහරණ ENIAC, UNIVAC, EDVAC. එතකොට මේවා චුට්ටක් මතක තියාගන්න. මුලංගි විභාගයේදී මේ වගේ ඒවා අහන මොනවද උදාහරණ කියලා.
ඒතර ඔයගලන්ට පේනවා මෙන්න කාමරයක් තරම් විශාල පරිගණකයක් තියෙනවා. ඊළඟට අපි දෙවෙනි පරම්පරාව බැලුවොත් එහෙම ඔන්න දෙවෙනි පරම්පරාව ට්‍රාන්සිස්ටර් භාවිතා කරා. එහෙනම් අන්න මම කිව්වා වගේ පළමු පරම්පරාවට වඩා සාපේක්ෂව විදුලි පරිභෝජනය අඩුයි. ප්‍රමාණයත් අඩුයි කුඩායි. මයික්‍රෝ තප්පර වලින් මයින් ලදී වේගය ගැන මම තව ටිකකින් කතා කරන්නම්. විශාල මුදලක් ගෙවන්න ඕනේ මේක ගන්න. මෙන්න උදාහරණ. IBM 70 CDC 16 වගේ ඒවා තමයි උදාහරණ. ඒකට ඒවා චුට්ටක් ඔයගොල්ලන්ට මතක තියාගන්න වෙනවා. ඔයගොල්ලන්ගේ මට්ටමේ විභාගෙදී මේවා අහන්න. ඒක ට්‍රාන්සිස්ටර් එකකුත් මෙතන දීලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති ෆොටෝස්. right? ඊළඟ තුන්වෙනි පරම්පරාවේ මම කතා කරා අනුකල්ප පරිපථ නැත්නම් IC integrated circuit. එහෙනම් අනිත් පරම්පරාවට වඩා කුඩායි. විදුලි පරිභෝජනය අඩුයි. මේකේ ක්‍රියාත්මක වේගය නැනෝ තප්පර. එහෙනම් වේගය එන්න වැඩි කියලා මම කියපු කතාව තමයි මේක. ඔයගොල්ලෝ සමහරවිට දන්නේ නැතුව ඇති නැනෝ තප්පර මිලි තප්පර කීයද එහෙම දේවල්. නමුත් ඔයගොල්ලන්ට මේකෙන් තේරුම් ගන්න පුළුවන් දේ තමයි එන්න වේගය වැඩි වෙලා තියෙනවා. එහෙනම් බලන්න මෙතන උදාහරණ IBM 360 කියන එක CDC 6600 කියන එක උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් එහෙම හතරවෙනි පරම්පරාව අපි ගන්නවා මේක ශුද්‍ර පරිපථ. දැන් මේකේ ඔයගොල්ලන් මම කිව්වා මේකේ පොඩ්ඩක් වෙනස් කරලා තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ගේ පළවෙනි පරම්පරාව මේ තියෙන්නේ මෙතන රික්තක නල භාවිතා කරේ. එතකොට මේක දෙවෙනි පරම්පරාව. ඔන්න මේක තුන්වෙනි පරම්පරාව. පේනවා ඇති ඔයගොල්ලන්ට. මෙන්න මේ IC එකක් භාවිතා කරේ. මෙන්න මේ IC එකක් හැදෙන්න ඕගලන්ට අර වගේ ට්‍රාන්සිස්ටර් ගොඩාක් එකතු වෙලා තමයි අර දෙවෙනි පරම්පරාවේ තියෙන ගොඩක් එකතු වෙලා තමයි මේ IC එක හැදලා තියෙන්නේ. අපිට ඒක පැහැදිලි නෑ. එතකොට ඔයගලන් හිතා ගන්න පුළුවන් ප්‍රමාණය එන්න කුඩා වෙන්නේ හේතුව. ප්‍රමාණය එන්න කුඩා වෙන්නේ හේතුව. ඊළඟට අපි හතරවෙනි පරම්පරාව ගත්තොත් එහෙම මෙන්න මයික්‍රෝප්‍රොසෙසර් එක මම අර එදා මදර් බෝඩ් එකක් අරගෙන ඔයගලන්ට පොඩ්ඩක් පෙන්නුවා. මෙන්න ඒකට හයි කරන කෑල්ල. දැන් අපි තියෙන කම්පියුටර්ස් මේ වගේ. right? එතකොට මේක පිකෝ තප්පර වලින් ක්‍රියාත්මක වේගය දැන් මේවා ඔයගොල්ලෝ දැනගත්තේ නැතත් ඔයගොල්ලෝ දැනගන්න ඕන දේ තමයි එන්න වේගය වැඩි වෙලා තියෙනවා කියන එක. එතකොට උදාහරණ නූතනයේ භාවිත වන පරිගණක මොකද ඔයගොල්ලන්ගේ පස්වෙනි පරම්පරාව ගැන කතා කරලා නැති නිසා. ඉතින් ඔයගොල්ලන්ගේ පොතේ තියෙන හතරවෙනි පරම්පරාව නිසා අපි ඒක ඒ විදිහට කතා කරමු. ඔයගොල්ලන්ට අයිලා ඉස්සරහට එද්දී අනිත් පන්ති වලට එද්දී ඔයගොල්ලන්ට මේ ටික ඉගෙන ගන්න පුළුවන් වෙයි. හරිද? එතකොට මේ මිලි තප්පරයක් කියන්නේ තප්පරෙන් 1000න් එකක්. මිලි තප්පරයක් කියන්නේ තප්පරෙන් 1000න් එකක්. ඊපස්සේ මයික්‍රෝ තප්පර ඔය වගේ ඔයගොල්ලන් පේනවාද පිකෝ තප්පරයක් කියන්නේ කොච්චරයි. ඒතර වේගය ඔයගොල්ලන් හිතා ගන්නකො. දැන් මෙතන තියෙන්නේ මිලි තප්පරෙන් 1000න් එකක් තමයි මිලි තප්පරයක් කියලා කියන්නේ. ඒතර තප්පරයක් කියන එක ඔයගොල්ලන්ට දන්නවනේ නේද? තප්පරයක් කියන එක දන්නවා. ඒතර හිතා ගන්න පුළුවන්. ඒකෙන් 1000න් එකක් කියන්නේ කොච්චර පොඩිද අපිට හිතා ගන්නත් බෑ. ඇහැබිල්ලමක් ගන්නවටත් වඩා වේගවත්. එහෙනම් අනිත් එක නම් මේ වගේ ඒවා ගන්නද පිකෝ තප්පර වගේ ඒවා ගන්නද කොච්චර වේගවත්ද කියලා ඔයගලන්ට හිතා ගන්න පුළුවන්. ඊළඟට මේ මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය නැත්තම් ප්‍රොසෙස් එකේ වේගය ගැන අපි කතා කරොත් එහෙම අපි කියනවා මේක හර්ට්ස් වලින් මයින්නවා කිලෝ හර්ට්ස් මෙගා හර්ට්ස් ඔය වගේ දේවල් වලින් ගිගා හර්ට්ස් වලින් මයින්. දැන් අපි දන්නවානේ දිග මනින්න ගත්තොත් එහෙම අපි දන්නවා සෙන්ටිමීටර් මිලිමීටර් මීටර් කිලෝමීටර්. ඒ වගේ පරිගණකයේ වේගය මනින්න භාවිතා කරනවා හර්ට්ස්. එතකොට හර්ට්ස් 1000ක් කියන්නේ කිලෝ හර්ට්ස් එකයි මේක අපි කියනවා කිලෝ හර්ට්ස් කියලා. කිලෝ ඊට පස්සේ නැත්තම් කිලෝ හර්ට්ස් 1000ක් මෙගා හර්ට්ස් එකයි එහෙම නැත්තම් හර්ට්ස් නම් අපි කියනවා දශලක්ෂයක් කියලා. ගිගා හර්ට්ස් එකක් කියලා කියන්නේ එහෙනම් මෙගා හර්ට්ස් 1000ක් කියලා කියනවා. නැත්තම් හර්ට්ස් වලින් ගත්තොත් මේ ලොකු ගාණක් අපිට කියන්න වෙනවා. ඉතින් මේවා එහෙම මතක තියාගන්න අවශ්‍ය නැහැ. නමුත් ඔයගොල්ලන්ට මේකේ විදිහට ගිගාහර්ට්ස් තමයි වැඩිම වේගයක් තියෙන කියන එක ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕනේ. right? ඒතර වැඩිම වේගයක් තියෙන්නේ
මේක කියලා පැහැදිලි වෙන්න ඕනේ. එතකොට මම මේක නැවත ඔයගලන්ට පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. වේගය මයින් එක ගැන. අපි ගත්තොත් එහෙම දැන් අපේ කම්පියුටර් එක ගත්තාම අපිට ඒක බලන්නත් පුළුවන්. එතකොට හර්ට්ස් වලින් මන්නම් ඊට පස්සේ කිලෝ හර්ට්ස් මෙගා හර්ට්ස් කියන එක දැන් ගිගා හර්ට්ස් වලින් තමයි අපේ සාමාන්‍යයෙන් ප්‍රොසෙසර් එකේ වේගය මනින්නේ ගිගා හර්ට්ස් වලින්. හරි එතකොට අපේ සාමාන්‍යයෙන් දැන් ඔය i3 i5 i7 කීකේ තියෙන්නේ ඒවයි සාමාන්‍යයෙන් 1.5 වල වගේ ඉඳන් නැත්නම් 2 point ගණන් වල වගේ ඉඳන් තියෙනවා. හැබැයි මේකේ පොඩි වෙනසක් තියෙනවා. අපි දැන් 2.7 GHz කියලා. මම නිකන් අදහසක් ගත්තේ. මේක නෙවෙයි හරිම ගාන. වෙනස් වෙනවා ඒක. හැබැයි i3 i5 i7 කියන්නේ එතකොට මෙච්චර පොඩි ප්‍රොසෙසර් එකක්ද තියෙන්නේ කියලා ඔයගොල්ලෝ කල්පනා කරන්නේ නැහැ. ඒකේ තව ප්‍රොසෙසර්ස් තියෙනවා. මේ එකක් i3 කියන්නේ මම මේ කියන වැඩි කතා කරන්නේ කෝස් 3ක් තියෙනවා. කෝස් 5ක් කෝස් 9 කියන්නේ නිකන් කාණු වගේ. ඒ කාණු ඇතුලේ තව ප්‍රොසෙස් තියෙනවා. දැන් මේ ඒ වගේ එකක් මේ. ඒ වගේ අපි හිතමු 10ක් තියෙනවා 20ක් තියෙනවා කියලා. ඒකට ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් කොච්චර වේගවත්ද පරිකරකයක් කියලා. ඒකට ඉස්සර තියච්ච ඒවා අපි සාමාන්‍ය අපි කියන Pentium 4 කියලා එකක් තිබ්බා. Pentium 4 ඊට පස්සේ dual core core to 2 කීක වගේ තිබුණා. ඒවා සාමාන්‍යයෙන් මේ මෙගාහර්ට්ස් වලින් මැන්නා. මෙගාහර්ට්ස් වලින් මැන්නා. right? තා ඒකේ තිබ්බේ එක ප්‍රොසෙසර් එකයි. එක ප්‍රොසෙසර් එකයි තිබ්බේ. right? මේ වගේ ප්‍රොසෙසර්ස් ගොඩක් තියෙනවා. මේ ප්‍රොසෙස් ගොඩක් තියෙනවා. හැබැයි අපිට ඒක ඒතකොට ඔයගොල්ලෝ කල්පනා කරා යාර CPU මේ වගේ කොටු කෑලි ගොඩක් තියෙනවාද කියලා නෑ. මේක ඇතුලේ තමයි මේවා තියෙන්නේ. මේ පොඩියට මේ එකයි අපිට ඒක එකයි මේ වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒක ඇතුලේ තව ගොඩක් තියෙනවා. ඒක අපිට පේන්නේ නැහැ. right? ඉතින් ඔය වගේ තාක්ෂණික ක්‍රමයක් තමයි මේකෙදි භාවිතා කරන්නේ. right? හරි නැවත අපි යමු පොතට. එතකොට අපි මේකේ වේගවත් බව ගැන කතා කරා. හරි ක්‍රියාකාරකම් දෙක කියන එකට අපි යන්න කලින් මේකේ පොඩක් සාරාංශය ගැනත් පොඩක් බලමු. හරි. එන සාරාංශය CPU කියන්නේ පරිගණකයේ මොළය. මධ්‍ය සැකසුම මේකේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. මීට අමතරව මතක රෙජිස්ටර් කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. ඒ වයින් කරන කාර්යයන් ටික අපි එදා කතා කරා. තාර්කික ගණිතමය තාර්කික එකේ ALU එකෙන් කරන ඒවා, පාලන එකකින් කරන එක, මතක රෙජිස්ටරෙන් කරන එක අපි එදා කතා කරා. ඊට අමතරව මේ පරම්පරා ටික කතා කරා. ඊට අමතරව මේ පරම්පරා ටික කතා කරා. හරි. දැන් ඔයගලන්ට කරන්න තියෙනවා මෙන්න මේ වගේ වැඩක්. අපි එදා කතා කරා මේ ක්‍රියාකාරකම් මේ එකේ දෙක කියන එක අපි කතා කරා. කාර්යභාරය කෙටියෙන් විස්තර කරන්න. මෙන්න මේ කොටස ප්‍රශ්න 8ක් තියෙනවා. ප්‍රශ්න 8ක් තියෙනවා. මේ ප්‍රශ්න 8ට ඔයගලන්ට හරි හෝ වැරදි. නැත්තම් අපි හරි කියලා කියන්නේ සත්‍ය. වැරදි කියන්නේ අසත්‍ය කියන එක දාන්න ඕනේ. එතකොට ඔයගලන්ට ඔක පොතේ කරන ගමන් ඔයගලන්ගේ වර්ක් බුක් එකේ කරන ගමන් මම ඔයගලන්ට පෝලින් එකක් පෙන්නනවා. ඔන්න බලන්න. දැන් ඔයගලන්ගේ ස්ක්‍රීන් එකේ පෙනෙයි ප්‍රශ්නේ නම්බර් එකත් එක්ක ප්‍රශ්නේ අංකයත් එක්ක සත්‍ය අසත්‍ය කියලා දෙකක් පෙනේ. එහෙනම් ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙච්චරයි. පළවෙනි එකට ඔයගොල්ලෝ සත්‍යද අසත්‍යද කියන එක තීරණය කරලා මේකේ ඔයගොල්ලන්ගේ දැන් ස්ක්‍රීන් එකේ පේන එකේ ටච් කරන්න නැත්නම් ක්ලික් කරන්න ඔයගොල්ලන්ගේ උත්තරේ. ඒ වගේ දෙවෙනි එකත් එහෙම කරන්න. ඔය වගේ මේ ප්‍රශ්න 8ටම ඔය වගේ ස්ක්‍රීන් එකේ ප්‍රශ්න 8ම පෙන්නයි. ප්‍රශ්නේ අංකයට අදාළව සත්‍යද අසත්‍යද කියන එක මාක් කරන්න. මාක් කරලා යට තියෙනවා සබ්මිට් කියලා බටන් එකක්. සබ්මිට් කරන්න බටන් එක. ඒක ප්‍රෙස් කරන්න. හරි. හරි අපි එහෙනම් පටන් ගමු. මම විනාඩි 5ක් වගේ කාලයක් දෙන්නේ. මන්ට කරන්න ඕනේ.
දැන්ට 64 දෙනෙක් සබ්මිට් කරලා තිනවා. අනිත් අය ඉක්මනට කරන්න. තව විනාඩි 2-3ක් දෙන්න. දැන් මම දීපු විනාඩි 5 නම් ඉවරයි. ටක් ගාලා කරන්න තව විනාඩි 2ක් දෙන්න. මම කරන්නේ දැන් 88 දෙනෙක් තමන්ගේ උත්තර දාලා තියෙනවා. තව කීප දෙනා ඉන්නේ ඉක්මන් කරන්න. තව විනාඩියකින් මම නවත්තනවා උත්තර බාර ගන්න එක. ඒ නිසා ඉක්මනට කරන්න. තව 10 දෙනා ඉන්නේ කරන්න. ඉක්මනට කරලා දාන්න. ඒ 10 දෙනාටත් මම අවස්ථාව දීලා තියෙන්නේ. නැත්තම් අපි ඉක්මනට නවත්තනවා. ඒ නිසා ඉක්මන් කරන්න. හරි පුතේ අපි එහෙමනම් බලමු. මම ඕගොල්ලන්ගේ උත්තර ටික දැන් ෂෙයා කරලා තියෙනවා. ඕගොල්ලන්ගේ ස්ක්‍රීන් එකෙත් බලා ගන්න පුළුවන්. ඕගොල්ලන්ගේ ස්ක්‍රීන් එකෙත් ඔන්න බලා ගන්න පුළුවන්කම හදලා දීලා තියෙනවා. එහෙනම් අපි බලමු මේවට උත්තර ටික. පළවෙනි එක ගත්තොත් එහෙම මේකේ අහනවා මධ්‍ය සැකසුම් ඒකකය භාවිතා කරමින් සිටින දත්ත සහ උපදේශ මතක රෙජිස්ටර් වල ගබඩා කරයි. එහෙනම් මධ්‍ය සැකසුම් ඒකකයට අවශ්‍ය දත්ත සහ උපදේශ තමයි මතක රෙජිස්ටර් වල ගබඩා කරන්නේ. එහෙනම් මේක සත්‍යයි. හරි. එතකොට ඒක 192ක් උත්තරේ දාලා තියෙනවා. 109ක් නැත්නම් 11 දෙනෙක් වැරදි උත්තරේ දාලා. මෙහෙයුම් පද්ධතිය මධ්‍ය සැකසුම් මේකට අයත් කොටසක්ද නෑ. මෙහෙයුම් පද්ධතිය කියන්නේ අපේ ප්‍රොසෙස් එකේ කැලලක් නෙවෙයි. ඒක අසත්‍යයි. එහෙනම් මේක දෙවෙනි එක වැරදි.
ඒක 141යි හරි උත්තරේ දීලා තියෙන්නේ. 160ක්ම වැරදි උත්තරේ දීලා තියෙනවා. ඔන්න ඔයගොල්ලෝ බලන්න ඕනේ ආපහු පොත. පරිගණකයේ යම් කාර්යයක් සිදු කරන ඕනෑම අවස්ථාවක මධ්‍ය සැකසුම් ඒකකයේ පසුබිමින් ක්‍රියාත්මක වේ. අතට අපි කම්පියුටරයෙන් වැඩ කරද්දී අනිවාර්යයෙන් මධ්‍ය සැකසුම් ඒකකය ක්‍රියාත්මක වෙනවා. ඒකට නම් 182ක් හරි උත්තරේ දීලා තියෙනවා. 182ක් හරි උත්තරේ දීලා තියෙනවා. ඊට හතරවෙනි එක ස්පන්දක වේගය මයින ඒකකය හර්ට්ස්. එතකොට අපිට හර්ට්ස් කියන එකත් ගන්න පුළුවන්. කිලෝ හර්ට්ස්, මෙගා හර්ට්ස් කියන ඒවාත් අපිට ගන්න පුළුවන්. පරිගණකයේ වේගය මනින ගයක් ලෙස. එතකොට අපි කියනවා ඒකට ක්ලොක් ස්පීඩ් එකක් කියලා. ක්ලොක් ස්පීඩ් එකක් කියනවා. එතකොට මේක හර්ට්ස් කියලා ගන්නවා. ඊට අමතරව අපිට කිලෝ හර්ට්ස්, මෙගා හර්ට්ස්, ගිගා හර්ට්ස් කියලා අපි කතා කරා. ඒවත් අපිට ගන්න පුළුවන්. නමුත් මේකේ අහන්නේ මේක මයින් එකේ හර්ට්ස් කියන එක අපිට ගන්න පුළුවන්. හතරවෙනි එක සත්‍යයි. 174ක් හරි උත්තරේ දීලා තියෙනවා. පස්වෙනි එක පාලන ඒකකයේ මධ්‍ය සැකසුම ඒකකට අයත් කොටසකි. ඒකත් හරිනේ. 187ක් හරි උත්තරේ දීලා තියෙනවා. මධ්‍ය සැකසුම ඒකකය යනු අංකිත පරිපථකයක. හරි. ඒ කියන්නේ අපි ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක්. ඒකත් හරි. 167ක් හරි උත්තරේ දීලා තියෙනවා. ඊළඟට ගණිතමය කාර්ය සිදු කරන්නේ පාලනයකෙන්ද? නෑ. දැන් මම මේක කතා කරද්දිත් කිව්වා. මුලින්ම පටන් ගනිද්දිත් කිව්වා. එහෙනම් ඒක වැරදි. එහෙනම් ඒකට හරි උත්තරේ දීලා තියෙනවා 169යි. ඔන්න වරද්දලා තියෙන කට්ටිය. ඊළඟට මධ්‍ය සැකසුම් ඒකකයේ පරිගණකයේ මව්පුවරුව මත පිට ඇත. ඔව්. මදර් බෝඩ් එක එදා මම පෙන්නුවා ඔයගලන්ට. මදර් බෝඩ් එකක් 71ක්. එතකොට ඒක හරි. එතකොට ලකුණු බලන්න ලකුණු 8න් 8ම තියෙන අය ඉන්නවද කියලා බලලා මට දාන්න මැසේජ් එකක්. මම ආසයි දැනගන්න. හරි. අපි එහෙනම් ඊළඟ කොටසට පොඩ්ඩක් ඉක්මනට යමු. ක්‍රියාකාරකම 1 3 කියන එක විනාඩි 5ක් වගේ දෙන්නම් ඉක්මනට කරමු. ඔය පොතේම කරන්න පැන්සලෙන්. හරි දාලා තියෙනවා හර්ෂී, වත්සලා, දනිෂී, very good. සිතුමි සදේව් නෑ සදේව්ගේ 7යි සදේව්ගේ 7යි 8 කට්ටිය විතරයි මට දාන්න කිව්වේ. ජිතුලි හරි හොඳයි. දිනෙත් හරි මාල්මි හරි. දැන් ඇති මැසේජ් දැම්මා. කරන්න ඉක්මනට මේක. ඉක්මනට කරමු. ඕගොල්ලෝ මැසේජ් එවන්නේ මට ඕගොල්ලෝ එවන හැම මැසේජ් එකම මටයි එන්නේ සදෙව් පරිස්සමට
හරි අපි ඒකත් චුට්ටක් බලමු. ගොඩක් වෙලා ගන්න එපා වට. හරි භාවිතා කරන ලද තාක්ෂණය පළමු පරම්පරාවේ දීලා තියෙනවා රික්තක නල. එහෙනම් දෙවෙනි පරම්පරාවේ මම කිව්වා ට්‍රාන්සිස්ටර්. තුන්වෙනි පරම්පරාවේ මම කිව්වා අනුකල්ප පරිපථ. එහෙම නැත්නම් ඉන්ටිග්‍රේටඩ් සර්කිට් IC. හතරවෙනි පරම්පරාවේ ශුද්‍ර පරිපථ. එහෙම නැත්නම් මයික්‍රෝප්‍රොසෙසර්. ඒ ටිකට හරි දාගන්න. විදුලි පරිභෝජනය ගත්තාම පළමු පරම්පරාවේ විදුලි පරිභෝජනය ගොඩක් වැඩි නේද? එහෙනම් විදුලි පරිභෝජනය වැඩි කියලා මෙතන දාන්න. එහෙනම් දෙවෙනි පරම්පරාවේ සාපේක්ෂව අඩුයි. මේක දෙවෙනි පරම්පරාවට සාපේක්ෂව අඩුයි. එහෙනම් හතරවෙනි පරම්පරාවට සාපේක්ෂව අඩුයි. එහෙනම් ඒක අරකට පළමු පරම්පරාවට වැඩි දාලා අනිත් ඒවා සාපේක්ෂව අඩුයි කියලා උත්තර ටික දාන්න. ඊළඟට ක්‍රියාත්මක වේගය. වේගය මනින්නේ මේකේ මම කිව්වා මිලි තප්පර වලින්. මිලි තප්පර වලින්. ඊළඟට මේ දෙවෙනි පරම්පරාවේ මයික්‍රෝ තප්පර වලින්. මයික්‍රෝ තප්පර වලින්. තුන්වෙනි පරම්පරාවේ නැනෝ තප්පර වලින්. නැනෝ තප්පර වලින්. ඊළඟට හතරවෙනි පරම්පරාවේ අපි කියනවා පිකෝ තප්පර වලින්. පිකෝ තප්පර වලින්. ඊළඟට අහනවා පහත දැක්වෙන පරිගණක වල මධ්‍ය සැකසුම් ඒකකය නිපදවීම සඳහා භාවිතා කරන්නට ඇතැයි සිතිය හැකි තාක්ෂණය. එහෙනම් බලන්න මේක ඕන ටැබ් එකක් වගේ ෆෝන් එකක්. මෙන්න ලැප්ටොප් එකක්. මෙන්න සාමාන්‍ය ගෙදර තියෙන ඩෙස්ක්ටොප් කම්පියුටර්. එතකොට මේ ඔක්කොම අපිට අද දකින්න පුළුවන් ඒවා. මේවා ඔක්කොම අයිති වෙන්නේ නම් හතරවෙනි පරම්පරාවට. මෙන්න හතරවෙනි පරම්පරාවට තමයි මේ ඔක්කොම අයිති වෙන්නේ. අපි දැන් මේකේ විදිහට ඉන්නේත් අපි හතරවෙනි පරම්පරාවේ. එහෙනම් මේවා හදන්න භාවිතා කරලා තියෙන තාක්ෂණය මොකද්ද? අපි කියනවා ශුද්‍ර පරිපථ එහෙම නැත්නම් මයික්‍රෝප්‍රොසෙසර්ස් කියලා. ශුද්‍ර පරිපථ එහෙම නැත්නම් මයික්‍රෝප්‍රොසෙසර්ස් කියලා. English medium students, I will tell answers in English. First generation vacuum tubes, second one transistors, third one IC or integrated circuit, fourth one microprocessor. So electricity consumption, this is high consumption or high electricity consumption. This is you can write low, lower than this first generation. This is lower than in second generation. This is lower than in third generation. So speed you can tell here millisecond. Next one you can tell microseconds. This one nanosecond, and last one picosecond, right? So these all are coming under that fourth generation. That means microprocessor. Microprocessor, that is the technology is microprocessor. Hesadu, I think you got that right. Right. Then hari අපි එහෙමනම් එතකොට අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ මෙහෙයුම් පද්ධතිය එහෙම නැත්නම් ඔපරේටින් සිස්ටම් කියන පාඩ. එතකොට ඒක අපි ඊළඟ දවසේ අපි පටන් ගමු. ඕගොල්ලන්ට දැන් මෙන්න මේ channel එකට ගියොත් ICT අනිල්සර් කියලා මම මේ වීඩියෝ එක ඒකේ අප්ලෝඩ් කරනවා. තව ටිකකින් මම ඕගොල්ලන්ට මේ link එකත් ඕගොල්ලන්ගේ group වලට දානවා. එතකොට ඕගොල්ලන්ට මිස් වෙච්ච ඒවා සමහර වෙලාවට මේ questions අපි කරද්දී ඒවා හරියට බලා ගන්න බැරි වෙච්ච ඒවා ඔක්කොම correct කරගන්න ඒ channel එකට ගිහිල්ලා ඔයගොල්ලෝ subscribe කරලා තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට මම දාන videos ටික notice එකක් ඔයගොල්ලන්ට එනවා මේ video එක දැම්මට පස්සේ. එතකොට ඔයගොල්ලන්ගේ දැන් මෙතන ඉන්නේ 100 ගානයි ළමයි මම හිතන්නේ පන්ති අපි 6ෙම ගත්තොත් ළමයි 200 ගානක් වගේ ඉන්නවා. ඉතින් ඒ ඔක්කොටම මේක කරගෙන යන්න කියන්නේ මේක බලන්න කියන්නේ අද සහභාගී වෙච්ච බැරි අයට අපි එතකොට ඊළඟ දවසේ අපි අලුත් පාඩම පටන් ගන්න පුළුවන්. කරගෙන යන්න. හරි එහෙනම් හැමෝටම ආයුබෝවන්